ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම ඊටමත් ශ්‍රද්ධාවෙන් උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වන්නේ. පරමත්ත අධිලේඛන සංරක්ෂණ ව්‍යාපෘතිය මීට වසර 2කමාරකට අධික කාලයක වසර 3කට ආසන්නයි කාල පරිච්ඡේදයක ආරම්භ කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම අපි දැක්ක බොහෝ විහාරස්ථානවල යම් යම් කාල පරිච්ඡේදයන් වල ඇති වුණ අරාජික තත්වයන් මේ වගේ දේවල් මුල් කරගෙන පැරණි විහාරස්ථානවල තිබුණු අපේ උරුමය නැතිනම් අපේ ධර්ම ග්‍රන්ථ විනාශයටපත් වෙලා තියෙන ආකාරය. එක අවස්ථාවක ප ဋ ාණ ප්‍රකරණයේ පුස්කොළ පොත් පැරණි පුස්කොළ පොත් හොයාගන්නට අවශ්‍ය වෙලා අපි වැඩම කරන වෙලාවක අපිට දකින්න ලැබුණා ඇතැම් විහාරස්ථානවල ප ဋ ාණ ප්‍රකරණය පුස්කොළ පොත් එක විහාරස්ථානයක 2017 වසරේ ගම් වතුරකට අහුවෙලා පැරණිම පුස්කොළ පොත් පිටපත සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙලා තිබුණා. ඒ වගේම තව විහාරස්ථානවල දැනට ඒ පොත් මීට පෙර සංගණනයන්හි අපිට දකින්න ලැබුණත් දැන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ වගේ විවිධ තත්ත්වයන් අපිට දකින්න ලැබුණා මේ ධර්ම ග්‍රන්ථ හොයාගෙන යනකොට. මොකද මුද්‍රිත ග්‍රන්ථ කොතෙක් තිබුණත් අපිට මේ මුද්‍රිත ග්‍රන්ථයන්හි යම්කිසි පාඩයන් ශෝධනය කරගන්නට අවශ්‍ය වෙනකොට ඒ පෙළ පිළිබඳව යම් ප්‍රශ්නයක් පැන නගිනකොට අපිට ආපහු මූලාශ්‍ර හැටියට භාවිත කරන්නට සිද්ධ වෙන්නේ අර පෙර තියෙන මූල ග්‍රන්ථ එහෙමත් නැතිනම් අර ඉපරණිම පුස්කොළ පොත් ග්‍රන්ථ තමයි අපිට භාවිත කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙදි එක පොතක් නෙමෙයි සමහර විට අපිට ප ဋ ාණ ප්‍රකරණය පිළිබඳව අපි සැලකිල්ලක් දක්වනකොට මුළු ලංකාව පුරාම බොහෝ විහාරස්ථානවල තිබෙන ප ဋ ාණ ප්‍රකරණය පුස්කොළ පොත් අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳව පරේක්ෂණය කරන්නට. දැනට ත්‍රිපිටකයට අයති පේටකෝපදේශය කුද්දක නිකායට අයති පේටකෝපදේශය වගේ පොතක් ඔබ බුද්ධ ජයන්ති පොතක් අරගෙන බැලුවොත් ඔබට දකින්න පුළුවන් ඒ පොතේ බොහෝ අපපාට තිබෙනවා. ඇතැම් තැන් පැහැදිලි නැතිව තියෙනවා. ඇතැම් තැන් ප්‍රශ්නාර්ථයක් දමලා මේ පාඩේ පැහැදිලි නැහැ කියලා තියෙනවා. ඒකට හේතුව ඒ පරිවර්තනය සිද්ධ කරන්නට යනකොට ඒ වගේම ඒ සංරක්ෂණ කාර්ය සිද්ධ කරනකොට එතනදී ලැබුණු මූල ග්‍රන්ථ මූලාශ්‍ර විදිහට අධ්‍යයනය කරන්නට ලැබුණු පුස්කොළ පොත් සීමා සහිතයි. ඒ පුස්කොළ පොත්වල ඒ පාඨය පැහැදිලිව දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් මේ தત્ත්වය නිසා එදා තිබුණේ නැහැ හැමතැනකම තියෙන කොම පොත්පත් ටික අපිට ඉදිරියට අරගෙන බැලීමේ හැකියාවක් එදා sannivedana ක්‍රමයන්ගේ තිබුණු දුර්වලතාවයනුත් එක්ක තිබුණේ නැහැ. හැබැයි අද අපිට පහසුකම් තිබෙනවා. අද අපිට අවකාශය තිබෙනවා. මේ දේවල් සංරක්ෂණය කරලා මේ ත්‍රිපිටක ධර්මය එක වචනයක්වත් ගිලිහෙන්නට නොදී නැවත ඒ විදිහටම අපි තබලා ඉදිරි අනාගත පරපුර සඳහා සුරක්ෂිත කරන්නට අවශ්‍ය ඒ සියලු වටපිටාව අද වෙනකොට අපි හැම කෙනෙකුටම ලැබිලා තියෙන එක කරන්න පුළුවන් පහසුකම් ටික අපිට තියෙනවා. ඉතින් අපි අර විදිහට හොයාගෙන යනකොට අපි තේරුම් ගත්තා මේ තියෙන தත්වයක් එක්ක තව කාල පරිච්ඡේදයක් ඉදිරියට යනකොට තව අවුරුදු 5ක් 10ක් ඉදිරියට යනකොට අර බොහෝ පොත්පත් ප්‍රමාණයක් දහස් ගාණක් පුස්කොළ පොත් විනාශයටපත් වෙනවා කියන එක. මොකද ඒකට නිසි ආකාරයේ සංරක්ෂණ ක්‍රමවේදයකට යටත් නොවීම නිසා ඒ පොත්පත් දැන් අතීතයේදී නම් සිද්ධ වුණේ එක පොතක් ලියනකොට ඒ පොත කාල පරිච්ඡේදයක් පාවිච්චි කරලා ඒක දි รา යන්නට ප්‍රථමයෙන් තව පොත්පත් ගණනාවක් ඒ පොත මුල් කරගෙන ලියවෙනවා. ඒ පොත අරගෙන ඒ පොතේ තියෙන අන්තර්ගතය ප්‍රකාශ කරනකොට තව එක පොතකින් පිටපත් 10 15 මේ විදිහට එක් අවස්ථාවක ලියවෙනවා. ලියවිලා ලංකාව පුරා වෙනත් විහාරස්ථාන කරා ඒ පිටපත බෙදා හැරීම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ පිටපත නොවෙනස්ව ඉදිරියට කෙමෙන් පැවතුණා. හැබැයි අපි දකිනවා අද පුස්කොළ පොත් ලියවෙන්නේ නැහැ. අද පුස්කොළ පොත් භාවිතය සිද්ධ වෙන්නේ නැති නිසා අර පැරණි ලියවෙච්ච පොත පමණයි තියෙන්නේ. එතකොට එතනින් එහාට නැවත පුස්කොළ පොත් ලියවීමක් නැති නිසා මූල ග්‍රන්ථ පුස්කොළ පොත් ග්‍රන්ථ ටික සම්පූර්ණයෙන්ම ක්‍රමක්‍රමයෙන් විනාශයටපත් වීම සිද්ධ වෙනවා. බොහෝ පොත්පත් පැරණි දි รา යන
ආසන්න මට්ටම් වල තියෙනවා. ඒ දේවල් වලට නිසි සංරක්ෂණ ක්‍රමවේදයන් යටතේ සංරක්ෂණය නොවුනොත් අපි දකිනවා ඇතැම් තැන්වලට යනකොට ඒ තැන්වල වර්තමාන භාරකාරී ස්වාමින්වහන්සේලාට දැඩි උවමනාවක් තියෙනවා මේ දේවල් සංරක්ෂණය කරගන්නට. හැබැයි ඊට අවශ්‍ය පහසුකම් ඊට අවශ්‍ය දැනුම ඇත්තේ නැහැ. ඉතින් ඒ තැන් අපි තෝරගෙන උන්වහන්සේලාට දැනුවත් කරලා ඒ තැන්වලම ඉඳලා මේ සංරක්ෂණ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ පිළිබඳව දැනුමැති කණ්ඩායම් මේ තැන්වලට යොමු කරලා ඒ තුලින් අපිට ඒ පිටපත සංරක්ෂණය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මතු පරම්පරාවේ භාවිතය සඳහා අපිට ඒ දේවල් PDF විදිහට අපිට අන්තර්ජාලය තුලින් හෝ එහෙම නැතිනම් ඊටාම පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන් මාධ්‍යයන්ට අපිට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ ක්‍රියාවලිය තුලින් අපිට ප්‍රධාන වශයෙන්ම මේ විනාශයට පත්වන ධර්ම ග්‍රන්ථ ආරක්ෂා සහිතව ඉදිරි අනාගතය සඳහා පැවැත්වීමෙහි හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම යම් අවස්ථාවක යම් ධර්ම ග්‍රන්ථයක යම් පාඨයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණොත් අපිට අර මූලාශ්‍රයන් අධ්‍යයනය කරලා දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මුද්‍රිත මාධ්‍ය දිහා ගත්තාම තම වෙලාවකට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම එක උදාහරණයක් සරල උදාහරණයක් ගත්තොත් අපි ගිරිමානන්ද සූත්‍රය ගත්තාම ගිරිමානන්ද සූත්‍රයේහි අපිට අනිත්‍ය සංඥා දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි අනිත්‍ය සංඥාව, අනිත් එක තමයි සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන මේ අනිත්‍ය සංඥා දෙක. එතකොට දැන් මේ සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන එක පසු කාලීනව මේක වෙනස් කරනවා. විශේෂයෙන් අපිට චට්ට සංගායනාවේදී ඒ පරිවර්තනය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. අනිච්ඡා සංඥා බවට පත් කරනවා. එතකොට දැන් අනිත්‍ය සංඥා කියන සාමාන්‍ය යෙදුම තමයි අපේ ශ්‍රී ලාංකේය පුස්කොළ පොත්වල දැනටත් තියෙන්නේ අනිත්‍ය සංඥා. ඒක අනිත්‍ය සංඥාව. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා සහ අනිත්‍ය සංඥා. ඒ වගේම මේක දෙකක්. ඒ වගේම අට කතා විවරණයන් තුළ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ දෙකම අනිත්‍ය සංඥාවම්මයි. අනිත්‍ය සංඥාම තමයි මේ දෙකම. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි චට්ට සංගායනාවට යනකොට ඒක අනිච්ඡා සංඥා බවට පත් කරලා තියෙනවා. එතකොට දැන් යථා කාලෙදී යම් ප්‍රශ්නයක් දැන් අද වෙනකොටත් ඒ ගැන කතා බස් කරනවා. කාට හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මේක ඇත්තටම අනිච්ඡා සංඥාද එහෙම නැත්නම් අනිච්ච සංඥාද කියලා අපිට විශ්වාසය තියලා යන්න වෙන්නේ අර අපේ මූල ග්‍රන්ථයන් වෙත. එතකොට අපි ගිහිල්ලා අපේ මූල ග්‍රන්ථයන් පරිශීලනය කරනකොට අපේ මූල ග්‍රන්ථයන් පිළිබඳව අපි හොයනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපේ මූල ග්‍රන්ථයන් වල පැහැදිලි ලෙසම තියෙන්නේ අනිච්ච සංඥා. සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා සහ අනිච්ච සංඥා කියන මේ දෙක තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ දැන් ඒක එක පොතක විතරක් නෙමෙයි. දැන් සංසන්දනය කරනකොට ශාස්ත්‍රීය පරේක්ෂණයක තියෙන ස්වභාවය තමයි අර එක පිටපතක් මත පමණක් විනිශ්චයක් අරගන්නේ නැතිව ඒ පොතෙන් පිටපත් අපි හිතමු 50ක් තියෙනවා කියලා. මේ 50ම අරගෙන ඒ පිටපත සම්බන්ධයෙන් තොරතුරු හොයා බලනවා. එතකොට මේ 50ම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලනකොට අපිට මේ 50ෙම තියෙන දේ දකින්න පුළුවන්කම තියෙන. එතකොට එක පොතකට වැරදිලා හරි ඒකේ අක්ෂර විපර්යාසයක් වෙලා තිබුණොත් අක්ෂර හානියක් ඒ පොතේ වෙලා තියෙනවා නම් අන්න එතකොට අපිට පුළුවන් ඒක හඳුනාගෙන ඒ අක්ෂර දෝෂයේ මගහරවලා නිවැරදි තැනට ඒක අරගන්න පුළුවන්කම තියෙනවා. පින්තුනි මෙන්න මේ ආකාරයට අපිට මේ පුස්කොළ පොත් සංරක්ෂණ ක්‍රියාවලිය තුළ අපේ හැකියාව තියෙනවා ඉදිරි පරම්පරාව සඳහා අනාගතය සඳහා මේ ධර්මය සුරක්ෂිත කොට තැබීමෙහි හැකියාව තියෙනවා. ඒ නිසා මේ ත්‍රිපිටක ධර්මයේ වගේම අට කතා ටීකා ග්‍රන්ථ ඒ වගේම අනිකුත් අපේ ඉතිහාස ග්‍රන්ථ මේ වගේ බොහෝ දෙයක් අපිට සංරක්ෂණය වීම මේ පරමත්ත ඒ අභිලේඛන සංරක්ෂණ ව්‍යාපෘතිය හරහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වටිනා සත්පුරුෂ කාර්යය අපිට හොඳින් සිද්ධ කරන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. නිකම්ම නෙමෙයි අපිට ඒකට හැකියාවක් ඇත්තේ නැහැ. මේ පින්නතුන්ගේ සක්‍රීය දායකත්වයේ මත තමයි මේ පින්නතුන්ගේ කැපවීම මත තමයි ඒක අපිට සාර්ථකව කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් මේ දුෂ්කර කාල පරිච්ඡේදයක අපේ රට ඒ වගේම මෙතෙන්ට සම්බන්ධ වෙන හැම බොහෝ දෙනෙක් නැතිනම් ඒ අයගේ ඥාතීන් පත් වෙලා තියෙන කාලයක හැම කෙනෙක්ම තමන්ගේ වගකීමක් හැටියට ශාසන සංරක්ෂණය පිළිබඳව දරමින් තමන්ගේ මේ යුතුයකමක් හැටියට ඒ සලකමින් මේ බුද්ධ ශාසනය මේ ධර්මය
අපි ආරක්ෂා කරගත යුතුයි කියන එක පිළිබඳව අදහස් ඇති කරගෙන ඊටාම සත්පුරුෂාධ්‍යක්ෂයකින් තමයි මේ කටයුත්ත සඳහා සම්බන්ධ වෙන්නේ. වෙනතුනේ ඒක මහා කුසලයක්. අපි ගත්තොත් මේ පුස්කොලයක් ලියනවා කියන එක ලේසි කටයුත්තක් නෙමෙයි. ඒක හරි භාරදූර කටයුත්තක්. අද වගේ පහසුකම් එදා තිබුණේ නැහැ. එතකොට මේ පුස්කොලයක් ලියන තැනට ගන්නකොට මේකට තලගහ තමයි පාවිච්චි කරන්නේ. තලගහේ තියෙන ගොබය. එතකොට මේ තලගහේ තියෙන ගොබය මේක සුදුසු කාලයේ වෙනකන් හිර කරලා තියලා මේක සුදුසු කාලයේ වෙනකන් මෝරන්නට හැරලා ඊට පස්සේ ඒ සම්ප්‍රදායානුකූලව ඒ තලගොබය කපලා අරගෙන මේක ඒ විශේෂ ආකාරයන් තියෙන එක සකස් කරගන්න ඊට පස්සේ තල ඉරටු අයින් කරලා ඒකේ තල කොළ වෙන් කරගෙන ඒක ඖෂධ වතුරෙන් තම්බලා ඊට පස්සේ නැවත මේ ඒ කොළ අරගෙන මද පවන වේලෙන්නට තියලා ඊට පස්සේ මේක හඳ එළිය වේලෙන්න තියලා ඊට පස්සේ නැවත පින්නට දාලා පින්නේ මේක තෙමෙන්න හැරලා නැවත මද පවන මේක මේ තල කොළ වේලෙන්නට හැරලා ඊට පස්සේ එක තල කොළයක් සියවතාවකට වඩා සිද්ධ වෙනවා සාමාන්‍ය මැදීම කරන්න. දැන් මේ කොළ වේලෙනකොට ඔක්කොම ඇකිලිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට බරක් එල්ලලා මේ බර මේ ලීයක් හරහට දාලා මේ හරහට දාපු ලීය මේ කොළේ හොඳින් මැද ගන්න සිද්ධ වෙනවා. එතකොට තමයි හොඳට මතු පිටක් විදියට සුමට මතු පිටක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මේ කොළය සකස් කරගෙන සුදුසු ප්‍රමාණ වලින් මේ කොළය කපලා ඊට පස්සේ මේකේ ඒ ක්‍රමවේදයන් තිබෙනවා. ඒ ක්‍රමවේදයන්ට අනුව ඒ හිල් විදලා මේ ආකාරයට අපි පොතක් විදිහට මේක සකස් කරනු ලබන්නේ විදිහට මහා සංකීර්ණ ක්‍රියාවලියක් ඒක. ඊට පස්සේ පුස්කොලේ අපි පෑනෙන් කොලේ කකුරු ලියනවා වගේ අපිට ලියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට තියෙන්නේ මේ පන්හිඳ. ඒක උල් කටුවක් වගේ තමයි. ඒකේ අවසානයේට තියෙන චූටි උලක්. ඒ චූටි උලෙන් කැපුමක් තමයි කරන්නේ අකුර හැඩයට කැපුමක් කරන්නේ. එතකොට මේ කැපුම කරනකොට ඒක ඇහැට පේන්නේ නැහැ නිවැරදිව අකුරු පේන්නේ නැහැ. ඊටාම සිහියෙන් ඒක කරන්න ඕනේ. බණ පොතක් බණ අකුරක් ලියනකොට පවා ඊටාම සිහියෙන් ඒක කරන්න ඕනේ. එතකොට ඒක ඊටාම සිහියෙන් ලියලා එක වචනයක් වැරදුනොත් ආපහු අපිට මකන්න පුළුවන් කමක් නැහැ. ටිපෙස් කරලා ආපහු ලියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක කපලා දාන්න පුළුවන් කමක් නැහැ. නිසා සිහියෙන් මේ වැඩේ හරියට කරන්න. එතකොට ඒක ඊටාම සිහියෙන් ඒක ලියලා ඒ අකුරු මතු කර ගැනීම සඳහා ඒකට කළු මදිනවා කියන ක්‍රමය පාවිච්චි කරනවා. දොරණ තෙල් හෝ නාතෙල් හෝ ඒ බඳු තෙල් වර්ග භාවිත කරලා ගැඩුබ ගහේ අගුරු අරගෙන හරි අමාරුයි දේවල් සපයා ගන්න. ඊට පස්සේ සියුම්ම හලාගෙන ඒකත් එක්ක අර තෙල කලවම් කරලා අර කොලේ සම්පූර්ණම මතු පිට තවරනවා. එතකොට අර කැපුම් පාරවල් ලස්සට අර සියුම් අඟුරු කුඩු අර කැපුම් පාරවල් ලස්සට බැහැලා ඒ කැපුම් පාරවල් ලස්සට තියෙනවා. ඊට පස්සේ කුරක්කම් පිටි 10 හොඳින් කුඩු කරලා හෝ ඉස්සෙල්ලා අරගෙන ඒක මැදලා අර වැඩි පුර උඩට ගෑවිච්ච අර පත්තිරුවේ තැවරුණු කළු පාට ඉවත් කරනවා. ඊට පස්සේ කුරක්කම් පිටි වලින් නැවත මදින. ඒකට කියනවා සුද මැදීම කියලා. අර කළු පාට තවරා මැදීමට කළු මැදීම කියලා කියනවා. ඊට පස්සේ ඔන්න සුද මැදලා ඉවර කළාට පස්සේ මේ පත්තිරුව ලියපු පත්තිරුව සම්පූර්ණයි. ඉතින් පින්නතුනේ අද අපිට විදුලිය තියෙනවා, අද අපිට මේ දේවල් සපයා ගැනීමේ පහසුකම් තියෙනවා. එදා කාලේ ඒ මොකක්වත් නැතිව මේ කටයුතු සම්පාදනය කළේ මහා අපහසුතාවයකින් මහා බාධක රාශියක් මැද්දේ. ඒ නිසා බොහෝ පුස්කොළ පොත්වල අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේක ලියන කෙනා ඇතැම් වෙලාවට ප්‍රාර්ථනා කරන්නේ බුද්ධත්වය. ප්‍රාර්ථනා කරන්නේ බුද්ධත්වය. ඒකට හේතුව තමයි ඒක බුද්ධත්වයේ ලබන්නට තරම් මහ උත්තරීතර උත්තුංග කාර්යයක් හැටියට සැලකුණා. ඒ වගේම ඒ කාර්ය සම්පාදනය කරනකොට අර වෙන දෙයක් කරන්නට තමන්ගේ නිවන් මඟ පවා සමහර විට පැසකින් තබලා උන්වහන්සේලාට කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ නිසා මේ පුස්කොළ පොතක් දකින්නකොට බණ පොතක් දකින්නකොට පුස්කොළයක ලියලා තියෙන ඇත්තටම වන්දනා කළ යුතු වස්තුවක් හැටියට තමයි අපි දකින්න අවශ්‍ය වෙන්නේ. ඒකේ තරම් වටිනවා. ඒ තරම් මහා යතිවරයාණන් වහන්සේලාගේ මහා කැපකිරීම තමයි පුස්කොළ පොත්වල අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. පින්නතුනේ අද අපි ත්‍රිපිටකය පාවිච්චි කළාට අද ඔබ බණ ඇහුවට අපි බණ කිව්වට මේ ඔක්කොටම මුල උනේ උන්වහන්සේලා ඒ විදිහට මහා පරිශ්‍රමයක් දරලා ඒ සංග්‍රහ කරලා තිබුණ ඒ උත්තරීතර ධර්ම ග්‍රන්ථ ටික.
ඒ ටික ඒ විදිහට සංග්‍රහ නොවුන නම් ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂයේ ඉඳලා සංග්‍රහ වෙමින් පරම්පරාවට ඒක ආවේ නැත්තම් පින්නතුනි අද අපි මොකක් හරි මිත්‍යා දෘෂ්ටියක් වැළඳගෙන අපායগামী වන්නට සුදුසු කර්ම රැස් කරගනිමින් වාසය කරાવી. ඒ නිසා අපි කෘතඥ වන්නට ඕනේ ඒ දේවල් සිද්ධ කරපු ඒ අතීත යතිවරයාණන් වහන්සේලාට ගිහි පැවිදි සෑම සිළු දෙනාටම. ඒ වගේම විශේෂයෙන්ම මේ සත්පුරුෂ කාර්යය අපි තවදුරටත් සංරක්ෂණය කරලා මේ දේවල් ඉදිරියට අපි පවත්වන්නට අවශ්‍යයි. මොකද මේ සංරක්ෂණය තුළ තමයි අපිට ඉදිරි අනාගතයේදී මේ දේවල් නිවැරදි ලෙසම අපිට පරිශීලනය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඔබ හැමදෙනෙක්ම ගන්න ඒ ව්‍යායාමයේ පිළිබඳව විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම ඒ සියල්ලට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහස ඇතිව තමයි අද දවසේදී මේ ධර්මදේශනාව මේ විදිහට සංවිධානය කරගන්නට යෙදුනේ. මේ පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඒ දායකත්වයේ දක්වමින් මොන අවස්ථාවක් මොන අපහසුතාවයක් Tamanට පැන නැගුණත් ඒ දේවල් පිළිබඳව තැකීමක් කරන්නේ නැතිව ඒ දේවල් පිළිබඳව සැලකිල්ලක් දක්වනවාට වඩා මේ පුස්කොළ පොත් සංරක්ෂණය පිළිබඳව තැකීමක් කරමින් එය පිළිබඳව සැලකිල්ලක් දක්වමින් මේ උත්තරීතර උත්තුංග කුසලයට සහභාගී වන පින්තුන්ට පුණ්‍යානුමෝදනා ආශිර්වාද කිරීම සඳහා තමයි විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්මදේශනාව මේ විදිහට සංවිධානය කරන්නට යෙදුනේ. පින්නතුනි බුද්ධ වචනය කියන එක තරම් මහා සැනසෙල්ලක් අපේ ජීවිතයට ලබා දෙන වෙනත් දෙයක් ඇත්තේ නැහැ. බුද්ධ වචනය හැම කාලෙකදීම කෙනෙක් තමන්ගේ ජීවිතයට භාවිත කරනවා නම් ජීවිතයට යොදා ගන්නවා නම් ඒ හැම කාලෙකම ඒ බුද්ධ වචනය ඔහුට සැප පිණිස ඔහුට යහපත පිණිස හේතු වන දෙයක්. ඒ බුද්ධ වචනය තුළ තමන්ගේ ජීවිතය හික්මවා ගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා කියන්නේ පින්නතුනි මේ මනුස්ස ජීවිතය අපි අර්ථාන්විත කරගන්නවා කියන එක. අපි කවුරුත් ඉපදුනා ඒ වගේම ගත වෙන හැම මොහොතකම අපි මරණය කරා ලං වෙනවා. ඉපදුණු විදිහටම හිස් අතින්ම මරණයට ලං වෙනවා නම් ඒක බුද්ධිමත් කමක් වෙන්නේ නැහැ. අපි ප්‍රඥාවෙන් වැඩිලා නැත්තම් අපි දුක කෙලවර කරන්නට අවශ්‍ය කෙලෙස් ධර්මයන්ගේ ගෙවීමක් කරලා නැත්තම් ඒට අවශ්‍ය දර්ශනයෙහි අපේ හිත දියුණු කළා නැත්තම් වෙන යම් කරුණු පදනම් කරගෙන ඒ ජීවිතය සාර්ථක ජීවිතයක් කියලා කියන්නේ නැහැ. සාර්ථක ජීවිතයක් කියලා අපේ ජීවිතය කියන්නට පුළුවන්කම තියෙන්නේ දර්ශනය පිළිබඳව අපේ මනස අපි යම් මට්ටමකින් පවත්වනවා නම් අන්න ඒ ප්‍රමාණයට තමයි ඒ ජීවිතයේ සාර්ථක බව හරි අසාර්ථක බව හරි තීරණය කරන්නට වන්නේ. ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයබ්බයන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් වර්ෂ 7ක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ අවුරුදු 100 ජීවත් වන කෙනාගේ සමස්ත ජීවිත කාලයට වඩා යම් කිසි කෙනෙක් එකම එක දවසක් ජීවත් වෙනවා නම් උදේවැය දකිමින් ඒක දවස අර අවුරුදු 100ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. මොකද පින්නතුනේ අවුරුදු 100ක ඉවර කරගන්න බැරි වුණ දුක එක දවසින් ඉවර කරලා තියෙනවා. අවුරුදු 100කින් හිස් කරගන්න බැරි වුණු අනන්ත අප්‍රමාණ සාංශාරික දුක එක දවසින් අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ඒ ස්කන්ධයන්ගේ උදේවැය පිළිබඳව දක්නා එකම දවස ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. පින්තුනි අපි අපේ ජීවිතය තුළ ඒ නිසා උත්සාහවත් වන්නට ඕනේ. ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන ජීවිතයේ ඇත්ත තේරුම් අරගෙන දර්ශනයට අනුරූපීව අපේ ජීවිතයේ හික්මවා ගන්නට කෙලෙස් ධර්මයන් විපසමනයට ලක් කරන්නට උත්සාහවත් වන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවල නොඑක් ධර්මපර්යායන් පාවිච්චි කළා ලෝකයට අවශ්‍ය දර්ශනය පෙන්වා දීම සඳහා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දර්ශනය බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් ලෝකේ හොයාගත්ත දෙයක් නෙමෙයි. ඒක මේ අමුතුවෙන් ලෝකේ නැති දෙයක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළා එහෙම නෙමෙයි. ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිටියත් නැතත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා හිටියත් නැතත් ලෝකේ තියෙන යථාර්ථය තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ විදිහට දේශනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා හිටියත් නැතත්
ලෝකේ විද්‍යමාන වන යථාර්ථය තමයි ඒ ධර්මයේ විදිහට අපිට දේශනා කරන්නට යෙදුනේ. එහෙනම් අපි ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ පින්නතුනි අපි තව එක පාඩමක් දරා ගන්නව නෙමෙයි අපි ජීවත් වෙන තැන තියෙන විද්‍යමාන වන යථාර්ථය අපි තවත් පැත්තකින් තේරුම් ගන්නවා කියන එක තමයි අපි ධර්මය අවබෝධ කරනවා කියන එකෙන් කියවෙන්නේ. එහෙම නැත්නම් අපි කරුණු ගොඩාක් දැනගෙන කරුණු ගොඩාක් තියාගෙන ඉන්නවා කියන එක එහෙම නෙමෙයි. අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථය තේරුම් ගන්නවා. අපි දන්නවා දෙයක් ඇත්ත తත්වය තේරුම් ගන්නකොට අපිට දෙයක් නැති වෙනවා. ඒ තමයි වැරදි తත්වයන් මත අපි වැරදි තක්සේරුවන් මත හිටියානම් අන්න ඒ తත්වය අපිට දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්ත తත්වය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. යථාර්ථය තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ යථාර්ථය තේරුම් ගන්නට යනකොට ඇත්ත తත්වය තේරුම් ගන්න යනකොට අපිට විවිධ ධර්ම න්‍යායන් ඔස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව විවරණය කරන්නට යෙදුණා. ඒ විවිධ න්‍යායන් ඔස්සේ අපිට විවරණය කරපු ඒ ධර්ම කාරණා පිළිබඳව අපි දකිනකොට අපිට ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද ආදී වශයෙන් අපිට මේ ධර්ම න්‍යාය හඳුනා ගන්නට පුළුවන්. මේකෙන් පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය කියලා කියන්නේ ඊටාම සුවිශේෂ ධර්ම න්‍යායක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ වේනීය ජනයාගේ ස්වરૂපය අනුව ස්වභාවය අනුව විවිධ ආකාරයෙන් පටිච්චසමුප්පාද ධර්මය උද්දීපනය කරලා දේශනා කරන්නට යෙදුණා. ධර්මය අහන කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය අනුව ඉන්ද්‍රිය ධර්මයන්ගේ හැකියාව අනුව භාග්‍යවතුන් වහන්සේ ධර්මය පටිච්චසමුප්පාද ධර්මයේම උනත් විවිධ ආකාරයන්ගෙන් පැහැදිලි කරන්නට යෙදුණා. දැන් ලෝක සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවකදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේහි හට ගැනීම පිළිබඳව. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ කියලා මේ ආකාරයට අපිට දේශනා කරන මේ දුකේ දුක්ඛ ස්කන්ධයන්ගේ හට ගැනීම පිළිබඳව. එතකොට මේ පටිච්චසමුප්පාදයමයි. හැබැයි ඒක අපි සාමාන්‍යයෙන් අහලා පුරුදු අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඥානං විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා සලආයතනං කියලා අපිට පෙන්වන සාමාන්‍ය පටිච්චසමුප්පාදයේ අංග 12ක පටිච්චසමුප්පාද ක්‍රමයට වඩා වෙනස් ස්වරූපයකින් තමයි එතනදී දේශනා කරන්නට යෙදුනේ. ඇතම් තැනකදී භාග්‍යවතුන් වහන්සේ එක ජරා මරණ දුකෙන් ගන්නවා. ජරා මරණ දුකට හේතුව මොකද්ද? ජරා මරණ දුකට හේතුව ජාතිය. ජාතියට හේතුව මොකද්ද? භවය. මේ ආකාරයට අග සිට මුල දක්වා ණය පැමිණවීම සිදු කරනු ලබනවා. මේ ආකාරයට ඒ තේරුම් ගන්න අවශ්‍ය පුද්ගලයාට තේරුම් ගන්න හැකියාව තියෙන ආකාරයට ඒ ඉන්ද්‍රියන්ට අනුරූපී වෙන ලෙස භාග්‍යවතුන් වහන්සේ ඒ පටිච්චසමුප්පාද ධර්මයේම පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් ඒක ඊටාම සංකීර්ණයි. ඒ නිසාම පටිච්චසමුප්පාද ධර්මය පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දිහා අපි සිහිය පවත්වනකොට ඒක මහා සාගරයක් වගේ අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒක මහා සාගරයකට ඇද වැටුණා හා සමානයි. ඒ තරම් න්‍යාය ප්‍රමාණයක් අපිට විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන්. සමහර විට එක සිතක පටිච්චසමුප්පාදයේ 144 ආකාරයකට යෙදෙනවා. මේ ආකාරයට පටිච්චසමුප්පාද න්‍යාය අපිට විග්‍රහ කර ගැනීමෙහි හැකියාවන් තියෙනවා. මේ සෑම තැනකම හැබැයි එක මූලයක් ක්‍රියාත්මක වෙනවා. එක මූල સિદ્ધාන්තයක් මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලීන් තුළ සංසිද්ධීන් තුළ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි ඉදප්පච්චේතාවය කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ. ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේ කියලා පෙන්වුවේ. අපි සැකය කියනකොට අපි හඳුනා ගන්නවා ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේසු ධම්මේසු khංකති කියලා. ඉදප්පච්චේතා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව තියෙන සැකය කියලා. එතකොට මේ ඉදප්පච්චේතාවය කියලා කියන්නේ මේ ප්‍රත්‍යංගෙන් මේ ඵලය උපදිනු ලබනවා කියලා ඒ ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමவாயයෙන් උපදින දේ පිළිබඳව ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්නය පිළිබඳව ලබා ගන්නු ලබන අවබෝධය. ඒක තමයි අපිට ඉදප්පච්චේතාවය තුළ හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉදප්පච්චේතා පටිසමුප්පාදයේ පිළිබඳව අපි දකිනකොට අපිට මේ කාරණාව පැහැදිලි කිරීමේදී භාවිත කරන්නට පුළුවන් වටිනා සූත්‍ර දේශනාවක් තමයි අපිට අභිසමය සංයුත්තේහි දකින්නට තිබෙන දසබල සූත්‍රය. එතකොට දසබල සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා
බුදුරජාණන් වහන්සේ එක මේ චතු වෛසාරජ්‍ය ඥානයෙන් යුක්තව දසබල සමන්නාගත භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පිරිස් කෙරෙහි පැමිණිලා උත්තරීතර සිංහනාදයන් පවත්වනවා. එතකොට මේ උතුම් බ්‍රහ්ම චක්‍රය භාග්‍යතුන් වහන්සේ පවත්වනවා කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ. මේ රූපයයි මේ රූපේ හට ගැනීමයි මේ රූපේහි අස්තංගමයයි කියලා භාග්‍යතුන් වහන්සේ ඒ මහා සිංහනාදයක් පවත්වනු ලබනවා. ඉති වේදනා මේ තමයි වේදනාව, මේ වේදනාවේ සමුදය, මේ වේදනාවේ අස්තංගමය, මේ සංඥාව, සංස්කාරය, මේ විඥානය, මේ වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ සමුදය, මේ වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ අස්තංගමයයි කියලා මේ කරුණු පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විසින් ඒ මහා සිංහනාදයක් ඕනෑම පිරිසක් තුළ පවත්වනු ලබනවා. ඒ කරුණ පිළිබඳව දැන දකිමින් ඒ සත්පුද්ගල සංඥාව ගොඩනගාගත්ත තැනක තිබෙන ඒ ධර්මයන් පිළිබඳව එබඳු ආකාරයේ උතුම් සිංහනාදයක් පවත්වනවා. එතකොට ඒ වගේම ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මෙසේ දැන් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ කියනකොට මේ රූපය මේ රූපේ හට ගැනීම මේ රූපෙහි අස්තංගමයි. මේකයි වේදනාව, මේ වේදනාව හටගන්නේ මේ හේතු ටික නිසා, මේ හේතු ටික නැති වෙනකොට වේදනාව නැති වෙනවා. දැන් මෙතන තියෙනවා හේතු නිසා හටගන්න බවක්, හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය පිළිබඳව උපපරීක්ෂා කරනකොට, මේ පිළිබඳව නුවණ පවත්වනකොට එතන ගොඩනැගෙන නුවණක් ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉති ඉමස්මින් සති ඉදං හෝති. එතකොට ඉමස්මින් සති මෙහි මේ ඇති කල්හි ඉදං හෝති මේ ධර්මයේ මෙතන विद्यමානයි. ඒකයි ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදා ඉදං උපජ්ජති. ඉමස්ස උප්පාදා මේ ධර්මයාගේ උත්පාදයෙන් ඉදං උපජ්ජති මේ ධර්මය උපදිනවා. මේ ධර්මයාගේ උත්පාදයෙන් මේ ධර්මය හට ගැනීම නිසා මේ ධර්මය උපදිනවා. ඒ වගේම ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්මින් අසති ඉදං නොහෝති මේ ධර්මය නැති වෙනකොට ඉදං නොහෝති මේ ධර්මය උපදින්නේ නැහැ. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඒ වගේම ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති මේ ධර්මයේහි නිරෝධයටපත් වීමෙන් මේක නිරෝධයටපත් වෙනවා කියන නුවණ උපදිනවා. එතකොට ඒ නුවණ එනකොට යාට ඇති වෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව තියෙන නුවණ. යදිදං අවිජ්ජාපච්චය සංඛාරෝ යම් විදිහකින් කියනවනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා. එතකොට දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනකොට ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් ඉමස්මින් සති ඉදං හෝති මේ කර්මාභි සංස්කාරය කියන එක එතන विद्यමානයි. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති යම් තැනක අවිද්‍යාව උපදිනවා නම් ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති සංස්කාරය නැමැති මේ ඵලය උපදිනවා. ප්‍රතිසමුප්පන්නේ පහළ වෙනවා. එතකොට සමුදය ඇසුරු කරනවා කරුණු දෙකක්. ඉමස්මින් සති ඉදං හෝති. අවිද්‍යාව තියෙනවා නම් එතන සංස්කාරය තියෙනවා. ඒ වගේම අවිද්‍යාව ඉපදුනොත් සංස්කාර ධර්මයේ උපදිනවා. අවිද්‍යාව පිළිබඳව සංස්කාරය පිළිබඳව මේ ආකාරයට මේ අවිද්‍යාව සහ සංස්කාරය අතර සිදුවන මේ ප්‍රත්‍යතාවයේ පිළිබඳව මනාකොට හාත්පස පැතිරීගත් නුවණක් ඒ කෙනාට තියෙනවා. එතකොට ඒක සමුදය පාක්ෂික ආකාර දෙකකටත් නිරෝධ පාක්ෂික ආකාර දෙකකටත් එයාට ඒ නුවණ තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති කියනකොට මේක නිසා මේක හට ගන්නවා කියලා කියනකොට මේ ධර්මයේ ඉපදුනොත් මේ ධර්මය අනිවාර්යයෙන් මෙතන තියෙනවා. ඒ වගේම ඉමස්මින් අසති අවිද්‍යාව නැති වුනොත් ඒ ධර්මය සංස්කාරය කියන දේ එතන ඉදං නොහෝති සංස්කාරය කියන දේ වෙන්නේ නැහැ. ඉමස්ස නිරෝධා අවිද්‍යාව අද නිරුද්ධ කළොත් ඒ ධර්මය නිරෝධයටපත් වෙනවා. ඒකට මේ ආකාරයට අපිට මෙතන නිරෝධ පාක්ෂික කරුණු දෙකකුත් ඒ වගේම සමුදය පාක්ෂික කරුණු දෙකකුත් හඳුනා ගන්නට පුළුවන්. ඉමස්මින් සති ඉදං හෝති කියනකොට මේක ඇති කල්හි මේ ධර්මයේ මෙතන विद्यමානයි කියන එක. ඉමස්මින් සති ඉදං හෝති මේ ධර්මයේ ඇති කල්හි මේ ධර්මයේ विद्यමානයි. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරේ विद्यමානයි. එතකොට
ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. මේ අවිද්‍යාවේ ඉපැද්ම නිසා මේ සංස්කාරය කියන එක උපදිනවා. එතකොට මේ පළමු වචනය තුළ නැතිනම් මේ පළමු ආකාරය තුළ සමුදේපාක්ෂික ධර්ම කොටස් දෙකේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ වර්තමාන අපේ ජීවිතය කියන එකට ඇතිවන හේතුව පිළිබඳව අපි කතා කරන එක තැනකින් ඒ තමයි ඉමස්මින් සති ඉදං හෝති. මේ අවිද්‍යාව තිබුණොත් සංස්කාරය කියන දේ ඇති වෙනවා. ඒ වගේම ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති කියන එකෙන් අපිට පෙන්වා දෙනවා අවිද්‍යාව නැවත නැවත උපදිනවා කියලා කියන්නේ මේකේ ප්‍රවර්තනයක් තියෙනවා. ඒ කියන්නේ සංස්කාරයොත් නැවත නැවත උපදිනවා කියන එක. මේක අවිද්‍යාව යම් මට්ටමක උපදිනවා කියලා කියන්නේ සංස්කාරය නැවත නැවත උපදිනවා කියන එකෙන් ඒක ප්‍රවර්තනයක් සිද්ධ වෙනවා. නිරෝධයේ පැත්ත භජනය කරනකොට මේක නැති වුණොත් මේ ධර්මයේ නැති වෙනවා. ඒ නිසා මේක නිරෝධය කළ යුතුයි. එතකොට එකක් වර්තමානයේහි සිද්ධ වෙන එක්ෂණික හටගත් ධර්මයන්ගේ නිරෝධය වගේම අනුත්පාද සංඛ්‍යාත නිරෝධ භාවය නිරෝධයේ පැත්තෙන් තියෙන කොටස් දෙකෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මේ විදිහට අපිට පවතින මේ පටිච්චසමුප්පාදයේහි ක්‍රියාත්මක වන සෑම අංගයන් දෙකකම පටිච්චසමුප්පාදයේහි ක්‍රියාත්මක සෑම අංගයන් දෙකක් අතරම මේ කරුණු හතර අනුව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ කරුණු හතර අනුව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරය තියෙනවා. එතකොට අවිද්‍යාවෙහි ඉපදීමෙන් සංස්කාර ධර්මය නැවත නැවත උපදිනවා. ඒ වගේම අවිද්‍යාව නැතිනම් සංස්කාරය උපදින්නේ නැහැ. අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් සංස්කාරයේහි නිරෝධය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයට අපිට අවිද්‍යාව සහ සංස්කාරය අතර සිදුවන මේ ක්‍රියාවලිය මේ ඉදප්පච්චයතාවය අනුව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංස්කාරය සහ විඥානය අතර සංඛාරපච්චය විඥානං කියනකොට සංස්කාරය සහ විඥානය අතර සිද්ධ වෙන මේ ක්‍රියාවලිය පිළිබඳවත් අපිට මේ ආකාරයටම මේ හතර ආකාරයකින් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මේ විදිහට විමසීම තුළ අපි මොකද්ද ලබන්නේ? මේ විදිහට විමසීම තුළ පින්නතුනේ අපි ලබන දේ තමයි මේ හුදු සත්වයක් පුද්ගලයෙක් කියලා කල්පනා කරනු ලබන තැනක හටගන්න ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳවත් ධර්මතාවයන්ගේ ලක්ෂණය පිළිබඳවත් අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඒ ධර්මයන්ගේ හට ගැනීමක් සුද්ධ වූ ධර්ම සම්තතියක හට ගැනීමක් පැවැත්මක් සහ නිරෝධයක්. එතකොට මේ හට ගැනීම පැවැත්ම නිරෝධය කියන මේ ස්වභාවය නොදකින කල අපි සත්වයේක්ක පුද්ගලයෙක්ක ලෝකයක්ක කියලා ඇසුරු කරන තැනක තමයි ජීවත් වීම සිදු කරන්නේ. එහෙම නැතිනම් අපි සාමාන්‍යයෙන් වාසය කරන්නේ. එතකොට අර එහෙම තැනක වාසය කරන ලෝකයකට ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඇත්ත තේරුම් ගන්නට අවශ්‍ය නම් ඒ ඇත්ත තේරුම් ගැනීමේදී මේ කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න. කොහොමද මේ ඉදප්පච්චේතාවයේ පිළිබඳව තේරුම් ගන්න. එතකොට මේ ඉදප්පච්චේතාවයේ පිළිබඳව එයාගේ නුවණ ගලාගෙන එන්නේ අනුපූර්ව අනුක්‍රමයක් විදිහට. ඒ තමයි යා දකිනවා ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥා අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදය ඉති සංඛාරාණං අත්ංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්ංගමෝ කියලා මේ ආකාරයට මේ ස්කන්ධයන්ගේ හට ගැනීම ස්කන්ධයන්ගේ වැයවීම දකිනවා. එතකොට දකිනකොට තමයි හඳුනා ගන්න පුළුවන්කම තියෙන මෙතන මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් තියෙන කියන එක. දැන් සත්වයේක් අවිද්‍යාව ඇති කර ගන්නව නෙමෙයි. අවිද්‍යාව කාගේද කියලා අහුවාම ඒ ප්‍රශ්නේ වැරදි. එතකොට කවුද සංස්කාර රැස් කරන්නේ කර්ම රැස් කරන්නේ කවුද කිව්වොත් ඒ ප්‍රශ්නේ වැරදි. අන්න ඒ නිසා මේ ස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව ඉස්සෙල්ල පෙන්නනවා. එතකොට මේ ස්කන්ධයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නකොට අපිට එතනදී ගොඩනැගෙන දේ තමයි ස්කන්ධයන්ගේ ඉපැත්මට හේතු වන ප්‍රත්‍යතාවයන්. ස්කන්ධයන්ගේ ඉපැත්මට හේතු වන ප්‍රත්‍යතාවයන් අපිට පේනවා. එතකොට රූපය හට ගන්නකොට අපි කියන අවිද්‍යා ප්‍රත්‍යයෙන් රූපය උපදිනවා. ඒ වගේම කර්ම ප්‍රත්‍යයෙන් රූපය උපදිනවා. තණ්හා ප්‍රත්‍යයෙන් රූපය උපදිනවා. අපි අතීත හේතු ටික ගැන කතා කරනවා. මේ අතීත හේතු ටිකක් නිසා තමයි මේ රූපය උපදින්නේ. ඒක රූපයේ හට ගැනීම සඳහා අතීත හේතු ටික කතා කරනකොට ඒ හේතුන්ගේ ඵලයේ විදිහට වර්තමානයේ තුල
ඒ ඵල ධර්මයක පහළ වීමක් අපිට හම්බ වෙනවා. අන්න ඒ විදිහට තමයි අපිට මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය පිළිබඳව අපිට නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය පිළිබඳව අපිට ඒ විදිහට නුවණ ගලාගෙන එනකොට පින්නතුනේ අපිට එතන තාමත් සූක්ෂමතර ඥානයක් පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒක මේ පුද්ගලයෙකුගේ ජීවත් වීමක්, පුද්ගලයෙකුගේ පැවැත්මක් නෙමෙයි. ඔබ ලෝකයේ ඇසුරු කරන තැනක ඔබට හුදු ධර්මයන් පිළිබඳව උපදින නුවණක් විදිහට. ඒ නිසා මේ වර්තමානයේ තුල ඔබට ඔබේ ජීවිතය පිළිබඳව දකින්නට අවශ්‍ය ධර්මපරයායක් තමයි මේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියලා කියන්නේ. මේ ධර්මයේ තිබුණොත් මෙතන මේක උපදිනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඒ වගේම ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති මේකේ උත්පාදේ නිසා මේ ධර්මයේ උපදිනවා කියන එක තුළ ඔබට දකින්න පුළුවන්කම තියෙනවා අවිද්‍යාදී ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව. ඔබේ ජීවිතය කියලා ඔබට හම්බෙන තැනක අවිද්‍යාදී ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව ඔබට පටිච්චසමුප්පාදය ගැන නුවණකින් ඒක දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඉමස්මින් සති ඉදං හෝති කියනකොට මේ අවිද්‍යාව තිබුණොත් එතන සංස්කාරය තියෙනවා. අවිද්‍යාව තිබුණොත් සංස්කාරය තිබෙනවා. අවිද්‍යාව ඉපදුනොත් සංස්කාරය උපදිනවා. ඒකට මේක සමුදේ පාක්ෂිකයි. මේක උපදවන ස්වභාවයෙන් යුක්තයි. ඒකට කොහොමද අවිද්‍යාව කියන එක සංස්කාරයේ උපදවනු ලබන්නේ? ඒකට අවිද්‍යාව නිසා සංස්කාරයේ උපදවන හේතුව පිළිබඳව ඔබ විමසනකොට ඔබට ඒ පිළිබඳව විමසන්නට වෙනවා. ඒක සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සංප්‍රයුක්ත, අත්ති, අවිගත හේතු ආදී ලෙස අවිද්‍යාව සංස්කාර ධර්මයට ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති කියනකොට මේ ඇතිකල්හි මේ වෙනවා කියනකොට මේ අවිද්‍යාව ඇතිකල්හි සංස්කාරය වෙනකොට කොහොමද අවිද්‍යාව කොහොම තිබුණොත්ද ඒක සංස්කාරයට ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ. එතකොට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම සිද්ධ වෙනකොට ඒ ප්‍රත්‍යතාවය विद्यमान වෙනවා මෙන්න මේ ආකාරයන්ගේ. සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සංප්‍රයුක්ත අත්‍ය අවිගත හේතු ආදී ලෙස ඒ ප්‍රත්‍යතාවයන්ගෙන් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. එතකොට අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් ඒ අවිද්‍යාව තියෙන තැනක උපදින සංස්කාරයට අවිද්‍යාව සහජාත ප්‍රත්‍යවීම වශයෙන් ප්‍රත්‍යයයි. සහජාතයි කියලා කියන්නේ ඒ ක්ෂණයක, එක මොහොතක, එක අවස්ථාවක ප්‍රත්‍යවීම කරන්නේ. අවිද්‍යාව සංස්කාරයට එක මොහොතක ප්‍රත්‍ය වෙනවා. ඒ සහජාතයි කියලා කියන්නේ ඒ හා සමග එකට උපදෙමි. දැන් කුසල් සිතක් ගත්තාම අපි දන්නවා කුසල් සිතේ මෝහය කියන චෛතසිකය යෙදෙන්නේ නැහැ කියලා. හැබැයි අකුසල් සිතක ගත්තාම අකුසල් සිතක මෝහය කියන චෛතසිකය සංප්‍රයුක්තයි. ඒක හැම වෙලාවෙම සහජාතව තියෙනවා. ඒකෙදී අනික් ධර්මයන් එක්ක සහජාතයි මෝහය. එහෙනම් එකට උපදින්නේ. එතකොට ඒ බඳු අවස්ථාවක අවිද්‍යාව කියන එක සංස්කාරයට ප්‍රත්‍යවීම සිද්ධ කරනවා කොහොමද? සහජාත වශයෙන් ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. සහජාත වශයෙන්. ඒ වගේම ඒක අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍යවීමක් තියෙනවා. අවිද්‍යාව සංස්කාරයට, සංස්කාරය අවිද්‍යාවටත් ප්‍රත්‍යයයි. අවිද්‍යාව නිසා තමයි කෙනෙක් කර්ම සිද්ධ කරන්නේ, කුසල හෝ වේවා අකුසල හෝ වේවා කර්ම සිද්ධ කරන්නේ අවිද්‍යාව නිසා. හැබැයි ඒ කර්මයම ඇසුරු කරගෙන නැවත ඇත්ත නොදන්නා කමින් නැවත අවිද්‍යාව වර්ධනය වෙනවා. දැන් ඔබට පුළුවන් ඔබ රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා වන්දනා කරපු එක පිළිබඳව නැවත කල්පනා කරලා ඒක කැමැත්තෙන් ඒ අරමුණ පිළිබඳව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කුසලය ඒ කාමාවචර කුසලය නැතිනම් පුඤ්ඤාභි සංඛාරය දැන් වර්තමාන අවිද්‍යාවට ඒක ප්‍රත්‍යක් වෙලා තියෙනවා. එතකොට ඒ තැනකදී ඒ සංස්කාරය පුඤ්ඤාභි සංස්කාරයක්වත් අවිද්‍යාවට ඒ සංස්කාරය ප්‍රත්‍යවීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ අවිද්‍යාව නිසාම තමයි ඒ සංස්කාරයේ විදිහට අසු වෙන්නේ. අවිද්‍යාව නිසාම තමයි ඔබට ඒ ගැන නැවත මතක් කරලා ඒ පිළිබඳ ඇලීමක් ඇති කර කැමැත්තක් උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඒ සංස්කාරය පවතින නිසාම තමයි අවිද්‍යාව කියන එකක් තියෙන්නේ. මේක අඤ්ඤමඤ්ඤයි. එකිනෙකට උපකාර කරනවා. ඒකට සහජාත වශයෙන් ඒකත් එක්ක එකට ඉපදිලා වේලාවකට එනවා. සමහර අවස්ථාවකදී ඒ අන්‍යෝන්‍ය වශයෙන් අවිද්‍යාව කියන එක සංස්කාරයට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. ඒ වගේම තවත් විටක ඒක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය නොවුනත් ඒක
සංප්‍රයුක්ත වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සංප්‍රයුක්තව කියන්නේ ඒකට යෙදිලා ඒකත් එක්ක ඒකට පවතිනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවකදී ඒක නිස්සරේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක ඇසුරු කරගෙන පවතිනවා. එතන නැහැ. හැබැයි ඒ කුසලයේ දැන් කුසල ආරමුණක් ගත්තාම ඒකේ අවිද්‍යාව නැහැ. හැබැයි ඒක නිස්සෘත කරගෙන අවිද්‍යාව පවතිනවා. අවිද්‍යාව නිස්සෘත කරගෙන කුසලයේ පවතිනවා. එතකොට මේ ආකාරයට මේ අවිද්‍යාව කියන එක සංස්කාර ධර්මයට අපි නිකම්ම අවිද්‍යාපච්චය සංඛාරා කියලා කිව්වට අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කියලා කිව්වට මේක නිකම්ම උපදින්නේ ඒක ප්‍රත්‍ය වෙන ආකාරයන් තියෙන. ඒ ප්‍රත්‍ය වෙන ස්වභාවය අනුව තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ නිසා තමයි අපි මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ අවිද්‍යා සංස්කාර පිළිබඳව තේරුම් ගන්නකොට මේක අපිට හේතු හම්බෙන්නේ. එතකොට වර්තමාන හේතු තුලත් අතීත හේතු තුලත් තමයි අපිට අවිද්‍යා සංස්කාර දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒතර අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියන මේ ක්‍රියාවලිය ඇතුලේ අපිට පේන්නට ඕන දේ තමයි මේක විපාක ශක්තියක් විපාක ඉපදවීම සඳහා ක්‍රියාත්මක වන ආකාරයක් මෙතන තියෙනවා කියන එක. අතීත හේතු ටික සම්මර්ෂණය කරනකොට අපිට පේන්නට ඕනේ නිසා අපි අතීතයේදී ඒ විඥානයේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වෙච්ච තැන තණ්හා උපාදාන කියන කෙලෙසුන්ගෙන් ඒ කර්මය ඇසුරු කරපු තැන තිබෙන අවිද්‍යාව කියන එක අපිට පේන්න ඕනේ. ඒ අවිද්‍යාවේ පැවැත්මට උපකාර කරනු ලැබූ සංස්කාරය කියන ධර්මය අපිට දැන් මෙතනදී පේන්නට ඕනේ. එතකොට අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියනකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා කියලා කියනකොට ඉති ඉමස්මින් සති ඉදං හෝති කියලා කියනකොට මේ අවිද්‍යාව නැමැති ප්‍රත්‍ය ඇති කල්හි සංස්කාරය නැමැති ධර්මය विद्यමානයි. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති කියනකොට මේක පොදුවේ සෑම තැනකටම අදාළ දෙයක් වෙනවා. මේක ඉපදුනොත් මේක උපදිනවා. වර්තමානයේ අවිද්‍යාව තිබුණොත් මේ ධර්මය හට ගැනීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක වර්තමානයේ මේ අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් ඒ තියෙන තැනක මේ කර්මාභි සංස්කාරය උපදිනවා. ඒ වගේම තමයි ඉමස්ස උපාදා මේ අවිද්‍යාවගේ උත්පාදේ නිසා ඉදන් උප්පජ්ජති මේක ඊළඟ ඵලය නැවත හටගනු ලබනවා. එතකොට මේ ආකාරයට අපිට මෙතන නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම කියන දේ අපි සලකා බලනකොට ඒක අර නිස්සරය වීම වශයෙන් ඒ වගේම අත්ති අවිගත කියලා කියනවා. අත්ති එතන සංස්කාරයේ තියෙනවා. අවිගතයි කියන්නේ දුරු වෙලා නැහැ. ඒ වගේම හේතු කියලා කියනවා. අවිද්‍යාව හේතුවක් වෙනවා හැම වෙලාවකදීම සංස්කාරය උපදවන්නට හේතු ප්‍රත්‍යක් විදිහට නැත්නම් හේතුවක් විදිහට හේතු ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් අවිද්‍යාව කියන එක සංස්කාරය උපදවන්නට සංස්කාරය පහළ කරවන්නට මූලික ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. ඉමස්මින් සති ඉදං හෝති කියනකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේක ඇතිකල්ලි මේක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. අවිද්‍යාව නැමැති මේ හේතුව තියෙනකොට සංස්කාරය නැමැති මේ ඵල ධර්මය උපදින්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට මෙතනදී නුවණක් තියෙන්නට අවශ්‍යයි. එතකොට ඒ නුවණ තමයි අපිට ඇති කරගන්න ආකාරය ගැන කතා කරන්නේ ඉමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති කියලා. එතකොට ඒ නුවණ යෙදෙනකොට අර ප්‍රත්‍යවීම ගැන හාත්පස දැනුමක් හාත්පස දිවගිය අවබෝධයක් අපිට ඒ තුල ගොඩනගෙන්නට අවශ්‍යයි. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව ඒ හාත්පස දිවගියපු හාත්පස ඇසුරු කරගත්ත අවබෝධයක් අපේ දැක්ම තුල ගොඩනගෙන්නට ඕනේ. එතකොට ඒ දැක්ම තුල ඒක ගොඩනගෙනකොට පින්නතුණි අපිට පේනවා ඒ අවිද්‍යාව කියන දේ නිසා තමයි හැම වෙලාවකදීම කර්ම සකස් කරන්නේ. අතීතයේ දිහා බැලුවත් ඒ අවිද්‍යාව නිසා කර්ම සකස් කරපු බව දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ තැනක යෙදුණු තණ්හා උපාදාන භව නිසා තමයි ඒ සංස්කාරයේ වර්තමාන විඥාණයට ප්‍රත්‍යවීම සිදු කරනු ලැබුවේ. විඥාණයට ප්‍රත්‍යවීම සිදු කරනු ලැබුවේ. එතකොට අපිට සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍යවීමේදී සිදුවන ඒ කරුණු දෙක පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්. යම් තැනක කර්ම සංස්කාරයේ තියෙනවා නම් එතන විඥානයේහි හට ගැනීමක් තියෙනවා. ඒ වගේම සංස්කාරයේහි උත්පාදේ නිසා විඥානයේහි උත්පාදය සිද්ධ වෙනවා. එතකොට සංස්කාරය නිසා විඥානය කොහොමද උපදින්නේ කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නකොට අර ආකාරයටම ප්‍රත්‍යවීම කියන දේ පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ.
එතකොට එතන සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය අත්ති අවිගත ඒ වගේම කම්ම ආහාර කියන මේ ප්‍රත්‍යයන් ඔස්සේ අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා කොහොමද මේ සංස්කාර ධර්මයක් විඥාණයට ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ කියන එක. සංස්කාර ධර්මයක් විඥාණයට ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ කියන එක. මොකද අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීමත් සංස්කාරය කියන දේ විඥාණයට ප්‍රත්‍යවීමත් කියන එක අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා ආකාර කිහිපයකට. හුදෙක්ම ඒක චිත්තක්ෂණික වශයෙන් අපිට මේ ධර්මයන්ගේ යෙදීම පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක චිත්තක්ෂණිකව මේ ධර්මය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම නානාකණික වශයෙන්ුත් අපිට මේක ක්‍රියාත්මක වන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. නානාකණික වශයෙන් කියලා කිව්වේ දැන් අතීත හේතු ටික නිසා වර්තමානයේහි ඵලය පහළ වෙනවා. ඵලය උපදිනවා. ඵල පංචකයක් ඇති වෙනවා. වර්තමාන ඵල පංචකයේ උපදින්නේ අතීත හේතු ටිකක් නිසා. ඒකට අතීත හේතු ටික නිසා වර්තමාන ඵල පංචකයකුත් ඒ වගේම වර්තමාන හේතු නිසා අනාගත ඵල පංචකයකුත් කියන පටිසමුප්පාදයේහි නානාකණික වශයෙන් ගත්තාම අපිට මෙහි ප්‍රභේද හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ඒක චිත්තක්ෂණික වශයෙන්ුත් එකසිතක යෙදෙන පටිච්චසමුප්පාද අංගයන් විදිහට පටිච්චසමුප්පාද ධර්මයන් විදිහට අපිට මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට වර්තමානයේහි අවිද්‍යාවෙහි උපයෝගීතාවය මොකද්ද? වර්තමානයේහි කර්මයේහි උපයෝගීතාවය මොකද්ද? ඒ වගේම වර්තමානයේහි අවිද්‍යා කර්ම කියන දෙක නිසා කොහොමද විඥානයේහි පැවැත්ම වෙන්නේ කියලා මේක මේ සමුදේ පාක්ෂික ධර්මයන්ගේ ඇසුරු කිරීම විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒක සමුදේ පැත්තට යන්නේ. සමුදේ පැත්තට. එතකොට පටිච්චසමුප්පාදයේහි සමුදය අංගය ඇසුරු කරමින් අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්සෝ කියලා අපි ඒ කතා කරන පෙළ අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන පෙළ අපි අර කලින් කිව්වා වගේ අපි නානාක්ෂණික වශයෙන් කතා කරන එකක් ඒක චිත්තක්ෂණික වශයෙන් කතා කරනකොට අවිජ්ජාපච්චය සංඛාරෝ අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා. ඒ සංස්කාරය උපදිනවා. කුසල සිතක පටිසමුප්පාදය ගැන අපි කතා කරනවා අවිජ්ජාපච්චය සංඛාරෝ අවිද්‍යාව නිසා ඒ සංස්කාරය උපදිනවා. එතකොට සංඛාරපච්චය විඥාන සංස්කාර ප්‍රත්‍යයෙන් තමයි විඥානය උපදින්නේ. එතකොට එතනදී අපි ඒක එක සිතක යෙදෙන ධර්මයන් හැටියට අපි ඒක විවරණය කරගනු ලබනවා. එතකොට මේ තැන් දෙකටම පොදුවේ මේ තැන් දෙකටම අදාළ වෙන අර පොදු මූල ධර්මයක් විදිහට නැතිනම් ධර්ම න්‍යායක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ීමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මේ උපදිනවා කියන දේ. ඒ වගේම ීමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ධර්මයේහි පැත්ම නිසා මේක උපදිනවා කියන එක පිළිබඳව අපිට එතනදී පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේ ආකාරයට මේ පටිච්චසමුප්පාදයේහි යෙදෙන සෑම අංගයක් පිළිබඳවම අපට පැහැදිලි කරගන්නට තිබෙන එක ධර්ම න්‍යායක් තමයි මේ ආකාරයට මේ කියනු ලබන මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදයේ සෑම අංග දෙකක් අතරම අපිට මේ දෙආකාර පැවැත්ම පිළිබඳව දකින්න පුළුවන්. සමුදය පැත්තට දෙකක් සහ නිරෝධයේ පැත්තට යන ධර්ම දෙකක් විදිහට කරුණු දෙකක් විදිහට අපිට මේ පටිච්චසමුප්පාද ධර්මයේ විවරණය කරගන්න පුළුවන්කම තියෙනවා ඉදප්පච්චේතාවේ අනුව. එතකොට මේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයේ අනුව මේ මානසිකාරයේ පවත්වනකොට අපිට ඒක පවත්වන්නට තියෙන්නේ අපේ වර්තමාන ජීවත් වෙන තැන තියෙන යථාර්ථය ප්‍රකට වෙන විදිහට. ඒකයි විශේෂයෙන්ම මේ සූත්‍රයෙන් තෝරගන්නට යෙදුනේ මේකේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ආදී ලෙස මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව මානසිකාරයේ පවත්වනකොට ඒ ආනුසංගිකව උපදින නුවණක් හැටියට තමයි ඒ කෙනාට මේ මස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්හි මේ උපදිනවා කියන මේ නුවණෙහි හට ගැනීම පිළිබඳව කතා කරන්නේ. එතකොට ඒ අවිද්‍යාදී ප්‍රත්‍ය ධර්මයන් සම්මර්ෂණය කරනකොට ඒ මෙනෙහි කරනකොට ඒ නිසා උපදින සංස්කාරාදී ඵල ධර්මයන් පිළිබඳව එයාට නුවණින් දකින්න පුළුවන්. මේකෙදි ප්‍රතිපදාව අපිට පැහැදිලි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම
අපේ ජීවිතයේ යථාර්ථය පිළිබඳවත් මෙතනදී පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව කියන දේ සංස්කාරය කියන දේ උපදවන්නට හේතු වෙනවා කියන එක හැම වෙලාවකදීම කර්මගත ජීවිතයකදී සිදුවනු ලබන දෙයක්. ඒ කියන්නේ යම් තැනක අවිද්‍යාව යෙදෙනවා නම් අවිද්‍යාව උපදිනවා නම් ඒ තැනක කර්ම උපදින්නේ නැහැ කියලා එකක් වෙන්නේ නැහැ. ඒ හැම තැනකම කර්ම උපදිනවා. අවිද්‍යාව යම් තැනක යෙදෙනවා නම් ඒ හැම තැනකම කර්ම උපදිනවා. අවිද්‍යාව නිරුද්ධ වුණොත් විතරයි කර්ම නැති වෙන්නේ. මොකද ධර්මතාවයක් තියෙනවා එමස්මින් අසති ඉදන් නොහෝති කියලා. මේක නැත්තම් මේක නැහැ. අවිද්‍යාව නැතිනම් කර්මය නැහැ කියලා ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයේ තියෙන නිසා තමයි ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති කියන නුවණ ඇති වෙන්නේ. මේ අවිද්‍යාව නැති කළොත් සංස්කාරය කියන දේ උපදින්නේ නැහැ කියන නුවණ එතන උපදින්නේ. එතකොට අවිද්‍යාව කියන දේ නැති කරොත් සංස්කාරය කියන දේ නැති වෙන්නේ කොහොමද? අවිද්‍යාව නැති කරනකොට සංස්කාරය නැති වෙන්නේ හැම වෙලාවකදීම සංස්කාරයේහි මුල් ටික තියෙන්නේ අවිද්‍යාව මත පිහිටා නිසා. අවිද්‍යාව මත පදනම් කරගෙන අවිද්‍යාව වස්තු විශේෂ බවට පත් වෙලා තමයි සංස්කාරය කියන දේ තියෙන්නේ. අවිද්‍යාව වස්තු විශේෂ බවට පදනම් වෙලා අවිද්‍යාව වස්තු විශේෂ කරගෙන තමයි සංස්කාරය කියන දේ තියෙන්නේ. සංස්කාරය කියනකොට ඔබ දන්නවා සංස්කාරය කියන්නේ මොකක්ද කියලා? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියන මේ පුඤ්ඤ අපුඤ්ඤ ආනිජ්ජ වශයෙන් පවතින සංස්කාරය. එතකොට මේ සංස්කාරය අවිද්‍යා ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. අවිද්‍යාව විදිහට අවිද්‍යාවට අනුරූපීව තමයි මේ දේවල් උපදින්නේ. එතකොට මේක තේරුම් ගන්නකොට ඔබ ඔබේ ජීවිතය තුළ තේරුම් ගන්නට ඕනේ ඉමස්මින් සති ඉදං හෝති කියන න්‍යාය අනුව. ඒ කියන්නේ මේ අවිද්‍යාව තියෙනවා නම් එතන සංස්කාරය තියෙන අවිද්‍යාව නැති කරන්නේ නැතුව ඒ කියන්නේ සංස්කාරය නැති කරන්න බෑ. ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති මේ අවිද්‍යාවෙහි උත්පාදේ නිසා සංස්කාරය කියන මේ ඵලය සංස්කාරය කියන දේ උපදිනු ලබනවා. එතකොට ඒ ප්‍රත්‍යතාවය නිසා තමයි එසේ වීම නිසා තමයි ඒක අපිට වෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ. අවිද්‍යාව කියන එක ඉපදින එක නතර කළොත් එතන කර්මය කියන දේ පැනවීමක් වෙන්නේ නැහැ. ඒකින්ද තමයි ඒක අපිට Nirodhe පැත්තට අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතයේ ඇතුලේ අපි කර්ම සිද්ධ වෙන්න මුල වෙන අවිද්‍යාව හඳුනාගෙන අවිද්‍යා නිරෝධය සඳහා අපි පිළිපදින්නට අවශ්‍යයි ප්‍රතිපදාව. අවිද්‍යා නිරෝධය සඳහා ප්‍රතිපදාව පිළිපදින්නට අවශ්‍යයි. ඒකට අවිද්‍යාව යම් තැනක නිරුද්ධ වුණොත් අපිට එතන නුවණ තියෙනවා සංස්කාරය නිරුද්ධ වෙනවා කියන එක. පුඤ්ඤ අපුඤ්ඤ ආනෙජ්‍ය වශයෙන් ඇතිවෙන සංස්කාර ධර්මයන් උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. යම් තැනක පුඤ්ඤ වශයෙන් අපුඤ්ඤ වශයෙන් ආනෙජ්‍ය වශයෙන් යම් කර්මයක් උපදිනවා නම් ඒ කියන්නේ අපි පින් කරනවා නම් පව් කරනවා නම් ආරුප්‍ය වශයෙන් අරූපාවචර වශයෙන් යම් තැන්වල අපි යම් අபிසංස්කරණයක් සිද්ධ කරනවා නම් ඒ සිදු කරනු ලබන්නේ ඒ තැන යථාර්ථය නොදන්නාකම නිසා. එතකොට ඒ තැන අපි රාමු හදා ගන්නවා අර රාමුවකින් පිට හිතන්නේ නැතුව. ඒ තැනට අදාළ වන සීමා නිර්මාණය කර ගන්නවා. ඒ සීමාවෙන් එළියේ තියෙන යථාර්ථය පිළිබඳව අවබෝධයක් නැති නිසා. අන්නේ අවබෝධයක් නැතිකම තමයි අපි අවිද්‍යාව කියලා කියන්නේ. එතන තියෙන දුක්ඛ ලක්ෂණ ටික පිළිබඳව එයා තේරුම් ගන්නේ නැහැ. එතන තියෙන දුක්ඛ ස්වභාවය පිළිබඳව එයා අවබෝධ කරගන්නේ නැහැ. එතකොට මේ ආකාරයන්ගෙන් අවිද්‍යාව සංස්කාරය කියන දෙයට ප්‍රත්‍ය වෙනවා කියන එකේදී අපි තේරුම් ගන්නවා වර්තමානයේ තුල රැස් කරගනු ලබන අවිද්‍යාව උපදවනු ලබන අවිද්‍යාව නිසා සෑම දෙයක්ම අபிසංස්කරණයට ලක් වෙනවා. සෑම දෙයක්ම අபிසංස්කරණයට ලක් වෙනවා. රූපං රූපත්ථය අபிසංකරන්ති इति සංඛාරෝ කියලා කියන්නේ රූපේ පිණිස අபிසංස්කරණය කරනවා. රූපේ පිණිස රැස් කරනු ලබනවා. වේදනාව පිණිස රැස් කරනු ලබනවා. සංඥාව පිණිස රැස් කරනවා. සංස්කාරය පිළිබඳ විඥානයේ පිණිස රැස් කරනු ලබනවා. එතකොට මේ අபிසංස්කරණය කරනවා කියන එක නැවත සිද්ධ කරනවා හේතුව වර්තමාන අවිද්‍යාව නිසා. එතකොට වර්තමාන අවිද්‍යාව මෙතන තිබුණොත් ඒ අවිද්‍යාව තියෙනකම් වර්තමානයේ සංස්කාරය උපදිනවා කියන එක සිද්ධ වෙන දෙයක්. එතකොට අවිද්‍යාව ඉපදෙනකොට සංස්කාරය කියන දේ එතන උපදිනවා. සංස්කාරය ඉපදුනොත් මොකද වෙන්නේ? ඒක ඊට පස්සේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා. ඒක
විඥාණයට නැවත ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. ඒ කියන්නේ දෙපැත්තකින් ප්‍රත්‍ය වෙන්න පුළුවන්කම තියෙන එකක්. අපිට අනාගත භවයකට ප්‍රතිසන්දි වශයෙන් යන්නත් ඒක හේතුවක් වෙලා ප්‍රතිසන්දි විඥානයක හට ගැනීමකට ඒක ප්‍රත්‍යවීම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම වර්තමානයේ තුල මේ එක හිතක ගත්තාම කර්ම චිත්තයක ගත්තාම ඒ කර්මාභි සංස්කාරය ඒ කර්ම විඥාණයට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් ඒ කර්මය කියන දේ විඥාණයට ප්‍රත්‍යවීම සංස්කාරය කියන දේ විඥාණයට ප්‍රත්‍යවීම සිද්ධ වීම කරනු ලබනවා. එතකොට අපි මෙතනදී කර්මය කියන දේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ අපි කිව්ව සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍ය වෙනකොට ප්‍රත්‍ය වෙන ආකාරයන් පිළිබඳව. එතකොට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සංප්‍රයුක්ත අත්ති අවිගත ඒ වගේම කම්ම ආහාර කියලා ප්‍රත්‍ය වෙන ආකාරය. එතකොට කම්ම වශයෙන් මේ කියන සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. කර්ම වශයෙන් ප්‍රත්‍යවීම සිද්ධ වෙනකොට එතකොට ඒ අපි අර කතා කරපු ආකාරයට නානාකනික වශයෙන් උත් ප්‍රත්‍ය වෙනවා. ඒකක්කනික වශයෙන් උත් ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. නානාකනික වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ චුති ප්‍රතිසන්දි ආදී අවස්ථාවල සිදුවන ප්‍රත්‍යවීම නානාකනික වශයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම එකසිතක ප්‍රත්‍යවීම ඒකක්කනිකව ඒකචිත්තක්කනිකව සිද්ධ වෙන ධර්මයක්. ඒක ඒ විදිහට තමයි අපිට කර්ම වශයෙන් ප්‍රත්‍යවීම කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ආකාරයට මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි මෙනෙහි කරනකොට පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව විවරණය කරගන්න ලබනකොට අපිට හඳුනා ගන්නට පුළුවන් සංස්කාරය කියන ධර්මයේ කොහොමද විඥාණයට ප්‍රත්‍යවීම සිද්ධ කරන්න කියන දේ. එතකොට අවිද්‍යාව සංස්කාරයටත් සංස්කාරය කියන දේ විඥාණයටත් ප්‍රත්‍යවීම සිද්ධ වෙන ආකාරය පිළිබඳව තේරුම් ගන්නකොට විඥානය කොහොමද නාම රූපයට ප්‍රත්‍ය වෙන්නේ කියන කාරණාව පිළිබඳවත් ඒ විදිහටම අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වීමත් අර කතා කරපු විදිහටම විඥානයේ තිබුණොත් නාම රූප ධර්මයේ තියෙනවා. විඥානයේහි ඉපදීමෙන් නාම රූප ධර්මයේ උපදිනවා. ඒ වගේම ඒක නිරෝධයේ පැත්තටත් අපිට කතා කරන්නට පුළුවන්. විඥානයේ නැති වුණොත් නාම රූපේ නැති වෙනවා. ඒ වගේම විඥානය අද නිරුද්ධ කළොත් තමයි නාම රූපේ නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ කියන එක අපිට නුවණ උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට ඒ ප්‍රත්‍යවීමත් අර ප්‍රත්‍ය වෙන ආකාරයන් පිළිබඳව කතා කරපු න්‍යාය ඔස්සේම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ප්‍රත්‍යවීම ටික පිළිබඳව අපිට විග්‍රහ කරගන්නට ගියොත් ලොකු කාලපරාසයක් අරගෙන අපිට වෙන වෙනම කතා කරන්නට වෙනවා මේ එකින් එකට ප්‍රත්‍යවීමෙහි තියෙන වෙනස්කම් පිළිබඳව. එතකොට මේ එකිනෙකට ප්‍රත්‍ය වෙන එක වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ එක ආකාරයකින් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියනකොට නාම රූපේ නැවත විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියනකොට මේ ප්‍රත්‍යවීම වෙනස්ව ප්‍රත්‍ය වෙන්නේ. එතකොට දැන් අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියපු ආකාරයට නෙමෙයි අපි මෙතනදී මේ සහජාතාදී ප්‍රත්‍යවීම පිළිබඳව තේරුම් ගන්නකොට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එතනදී වෙනස් වීම අපි ප්‍රත්‍ය වෙනවා කියන ස්වභාවය ගැන අපිට වෙනම ආකාරයකින් සාකච්ඡා කරන්නට වෙනවා ඒ අදාළ ප්‍රස්තුතයට අනුව. ඒ නිසා තමයි ඒක ටිකක් සංකීර්ණ කාරණාවක් කියලා කිව්වේ. ඒකට කෙසේ වෙතත් මේ කරුණු ටිකෙන් පැහැදිලි කරන්නට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වුණේ එක දෙයක්. ඒ තමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව තේරුම් ගන්නකොට අපිට ප්‍රධානම ධර්ම න්‍යාය තමයි ඉමස්මින් සති ඉදං හෝති මේ කරුණ තිබ්බොත් මේ දේ තියෙනවා නම් මේ ධර්මයේ උපදිනවා. ඉමස්මින් සති ඉදං හෝති මෙහි ඇති කල්හි මේ දෙය සිද්ධ වෙනවා. ඒ වගේම ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේ ධර්මයේහි ඉපදීම නිසා තමයි මේක උපදින්නේ. මේ විදිහට කර්මය උපදින්නට අපි කරන හොඳ හෝ නරක කර්මයන් උපදින්නට හේතුව තියෙනවා. එතකොට මේ හේතුව නැති කරන්න පුළුවන් කියන එක එන්නේ මස්මින් අසති ඉදං නොහෝති. මේක නැත්නම් මේ ධර්මය සිද්ධ වෙන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ. ඒ නිසා ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. අවිද්‍යාවෙහි නිරෝධය කළොත් සංස්කාරය කියන දේ අද නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. සංස්කාරය නිරුද්ධ කළොත්
ඒ පර්යාය අනුවම අපිට විඥානය නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. විඥානය නිරුද්ධ කළොත් නාම රූප නිරුද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. නාම රූප නිරුද්ධ කළොත් සලආයතන නිරෝධ කරන්න තියෙනවා. ස්පර්ශ නිරෝධ කරන්න පුළුවන්කම තියෙනවා. වේදනාව නිරුද්ධ කරන්න පුළුවන්. තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන හුදු දුක් රස නිරුද්ධ කරන්න පුළුවන් කියන මේ නුවණ අපිට මෙතන උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ මූල න්‍යාය අනුව සෑම පටිච්චසමුප්පාද අංග දෙකකට අනුව ඒක චිත්තක්ෂණික වශයෙන් උත් නානාකණික වශයෙන් උත් මානසිකාරයේ පැවැත්වීම කරනවා නම් ඒ කෙනාට හුදු එක පැත්තකින් මෙතන පවත්නා ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කල යුතු දේ පිළිබඳව එයාට නුවණක් තියෙනවා. මේ ධර්මයේ නැති කිරීම සඳහා එනම් කල යුතු දේ මෙන්න මේකයි කියන තැනට එයාට ඇති කරගත්ත නුවණක් එතන තියෙනවා. ඒ නිසා මේ කාරණා පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන්ම මේකේ අවධානය යොමු කරන්නට අවශ්‍ය වුනේ. ඒකට මේක නිකම්ම ඇති වෙන දෙයක් නෙමෙයි. මේ කරුණ පිළිබඳව නුවණ ඇති වෙන්නේ මේ ඉන්න මම මේ ඉන්න තව කෙනෙක් හෝ තව දෙයක් පිළිබඳව මානසිකාරයේ පැවැත්වීමෙන් නෙමෙයි. හුදු පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන තැන තියෙන ස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳවත් ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම පිළිබඳවත් මෙනෙහි කරනකොට ඒ හටගන්න හේතු වන ප්‍රත්‍යතාවයන් පිළිබඳව මානසිකාරය කිරීම තුළ සහ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වීම පිළිබඳව මානසිකාරය කිරීම තුළ තමයි මේ කියන ඉදප්පච්චේතාවයේ පිළිබඳව නුවණ ගැඹුරු වුණ නුවණක් එයාට පහළ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබට ප්‍රායෝගිකව අද මේ කියන දැක්ම ඔබේ ජීවිතයට ඇති කරගන්නට අවශ්‍ය නම් කල යුතු දේ බවට පත් වෙනවා. ස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීම. රූපය කියන්නේ මොකද්ද? රූපය හටගන්නේ මොකද්ද? රූපය කියන දේ අස්තංගමය කියන්නේ මොකද්ද? වේදනාව වේදනාවේ හට ගැනීම වේදනාවේ අස්තංගමය කියන්නේ මොකද්ද කියන එක. කියන්නේ මේක මේ සත්පුද්ගල සංඥාවන් පිළිබඳව මේ ඉන්න පුද්ගලයෝ මේ ඉන්න ඔබට පේන ඇහෙන විඳින දේවල් වල ඔබ අත්දකින ලෝකයේහි ස්වභාවය නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම පේන තැනක තියෙන යථාර්ථ ධර්මය ගැන මේ කතා කරන්නේ. යථාර්ථ ස්වභාවය පිළිබඳව මේ කතා කරන්නේ. අම්මා දරුවා යාන වාහන වටින නොවටින දේවල් පේන තැනක තියෙන යථාර්ථය ගැන කතා කරන්නේ. ඒක යථාර්ථය ගැන කතා කරනකොට ඔබට හම්බෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඇහැට ඔබ භුක්ති විඳින්න රූපයක්, තව තැනක තියෙන නාම ධර්ම ඔබ භුක්ති විඳින්නේ නැහැ. එතකොට ඔබේ සිත පැත්තේ උපදින වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ධර්ම ටිකක්. ඒ වගේම ඔබට රූපයන්ගෙන් ඇසුරු වෙනකම තියෙන්නේ ඇහැට එනවා නම් වර්ණය, කනට ඇහෙනවා නම් ශබ්දය, ඒ බඳු ධර්මයක් විතරයි. එතකොට හුදු සිතෙහි සහ රූපේහි පැවැත්මක් කියන මේ තැනක ඔබ අම්මා තාත්තා කියලා ඇසුරු කරන කිසිම දෙයක් මේ රූපේට අයිති උනේත් නැහැ, මේ නාම ධර්ම ටිකට අයිති උනේත් නැහැ. මේ කිසිම තැනකට ඒ දේ පනවන්නට, පවරා දෙන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ හැම තැනකදීම මේ හුදු ධර්ම සම්තතියේ හට ගැනීම සහ වැයවීම සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව ඔබ සම්මර්ෂණය කිරීම තමයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. ඒක සම්මර්ෂණය කරන්න යනකොට තමයි ඔබට මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය පිළිබඳව නුවණ අවශ්‍ය කෙරෙන්නේ. එතකොට නුවණ ඇති වෙනවා කොහොමද මේ රූපේ මේ විදිහට හටගත්තේ, කොහොමද මේ බඳු චිත්ත පරම්පරාවක හට ගැනීම සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව බලනකොට අර ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයේ පිළිබඳව ඔබට නුවණක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා අර 12 ආකාර පටිච්චසමුප්පාද අංගයන් තුල. ඒකට ඔබට පේනවා ලෝකේ පවත්නා ධර්මය, එබඳු ධර්මයක පැවැත්ම පිළිබඳව නොදන්නාකම නිසා දුක උපදවගත් ස්වභාවය පිළිබඳව හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිත කරන තැනට ඒ කරුණු කාරණා යොදා ගන්න. එතකොට ස්කන්ධයන්ගේ ස්වභාවය පිළිබඳව පිරීක්ෂණ තැනින් මෙනෙහි කරන තැනින් ආරම්භ කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ප්‍රමාදීව මේ ජීවිතය තුළ උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා.